chance එකක් දෙන්නම් 12ට පන්ති ඉවර කරන්නම් නිදා ගන්න ඕනේ නිසා ඔයගලන්ට. ඒ නිසා මේ අපි අපේ වැඩේ පටන් ගන්න ඉස්සරහට යන්න. තව සටහන් අපිට දෙකක් විතර ලියන්න තියෙනවා. ඒක අපි ලියමු. right. පටන් ගමු. ඔන්න අදින් අපේ මේ වැඩසටහන නෙමෙයි ඔක්තෝබර් මාසේ ටියුට් එකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ලබන සතියේ අලුතින්ම සවුන්ඩ්ස් මදි වගේ කියලා කියනවා. ලබන සතියේ අලුතින් අපේ අලුත් නිබන්ධයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මම ඇත්තටම ඕනේ chance එකක් දුන්නේ මේ මාසේ ඕගලන්ට මම තව එක සතියක් ඉවසුවා. හේතුව මේ ටියුට්ස් ගන්න බැරි වෙච්ච කට්ටියට ටියුට්ස් ගන්න තව මම සතියක් දුන්න ඕන්න මේ සතියේ ගිහලා ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ටියුට්ස් ගන්න මොකද මම ලබන සතියේ පාඩම පටන් ගන්න නිසා. හොඳයි අපි වැඩේ පටන් අරන් ඉස්සරහට යන්න. එන අය ආපු ආවේ නැති අය නිකන් හිටපු ආවේ. අපි අපේ වැඩේ පටන් ගමු. මහන්සිලා කට්ට කාලා හිටියොත් අන්තිමට වැඩේ ගොඩ යන්න පුළුවන් ඔයගලන්ට. රයිට් අපි ලියමු. ලියන මාතෘකාව සතරකන් මන්ත්‍රණයේදී මුණ ගැසෙන 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 මහෞෂධ පඬිතුමන් කියලා අයන්න දාලා වරහණක් දාන්න. ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ. මහෞෂධ පඬිතුමන් පරාර්ථකාමී පුද්ගලයෙකි. ඔන්න ටිකක් අලුත් ප්‍රශ්නයක් අපි ලියන්නේ. මහෞෂධ පඬිතුමන් කියලා පහලින් දාන්න පරාර්ථකාමී පුද්ගලයෙකි. දෙක බුද්ධිමත් පුද්ගලයෙකි. එක පරාර්ථකාමී පුද්ගලයෙකි. දෙක බුද්ධිමත් පුද්ගලයෙකි. බුද්ධිමත් පුද්ගලයෙකි. එක කරුණකට නිදසුන් දෙක බැගින් දෙමින් එක කරුණකට නිදසුන් දෙක බැගින් දෙමින් එක කරුණකට නිදසුන් දෙක බැගින් දෙමින් මෙම කියමන විමසන්න. මෙම කියමන විමසන්න. මෙම කියමන විමසන්න. අපි ලියමු. සිංහල බණකතා සාහිත්‍යයේ සිංහල බණකතා සාහිත්‍යයේ එදා මෙදා තුර ලියවුණු සුවිශාලතම බණකතා කෘතිය ලෙස සුවිශාලතම බණකතා කෘතිය ලෙස සුවිශාලතම බණකතා කෘතිය ලෙස සුවිශාලතම බණකතා කෘතිය ලෙස 550 ජාතක පොත 550 ජාතක පොත හැඳින්විය හැකිය. 550 ජාතක පොත හැඳින්විය හැකිය. පාලි ජාත කට්ට කතා පොත. එක මම ලියන්නම් ඕගලන්ට පැහැදිලි වෙන්න. පාලි ජාත කට්ට කතා පොත. පාලි ජාත කට්ට කතා. පොත ඇසුරින්
පාලි ජාත කට්ට කතා පොත ඇසුරින් පාලි ජාත කට්ට කතා පොත ඇසුරින් පාලි ජාත කට්ට කතා පොත ඇසුරින් කුරුණෑගල යුගයේදී රචිත කුරුණෑගල යුගයේදී රචිත කුරුණෑගල යුගයේදී රචිත කුරුණෑගල යුගයේදී රචිත මෙම ග්‍රන්ථය වීරසිංහ පතිරාජ නම් ඇමතිවරයෙකුගේ ඇරියුම් මත මතක තියාගන්න ඕන අලුත් වචනයක්. දැන් ඉතින් පන්ති පාඩු වුණාට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඇරයුම් කියලා වචනයක් සිංහලයේ කොහෙවත් නැහැ. ඇරයුම් එක වැරදි. මේක නිවැරදි වචනේ ඇරියුම්. ඇරියුම්. වීරසිංහ පතිරාජ නම් අමාත්‍යවරයෙකුගේ ඇරියුම් මත වීරසිංහ පතිරාජ නම් අමාත්‍යවරයෙකුගේ ඇරියුම් මත ජාතක කතා 547කින් සමන්විත වනසේ 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 මෙම කෘතිය රචනා කොට ඇත. මෙම කෘතිය රචනා කොට ඇත. මම තව ටිකකින් ඔයගලන්ට තමයි පොඩි පෝස්ට් එකක් පෙන්නනවා. ඔබ කල්පනා කරලා බලන්න. සාහිත්‍යකාමී මිනිසයාට සාහිත්‍යයට ප්‍රිය කරන මිනිසයාට කොයිතරම්නම් අපූර්ව දේවල් කරන්න පුළුවන්ද කියලා මම තව චුට්ටකින් පෙන්නන්නම්. විනාඩියකින්. ඇරියුම් මත මෙම කෘතිය රචනා කොට ඇත. මෙහි එන දීර්ඝතම කතා පුවත වන 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 උම්මග්ග ජාතකය තුල උම්මග්ග ජාතකය තුල උම්මග්ග ජාතකය තුල එන ප්‍රධාන චරිතය වන්නේ මහෞෂධ පඬිතුමාය. මහෞෂධ පඬිතුමායද මහෞෂධ පඬිතුමාය. මහෞෂධ පඬිතුමා යනු මහෞෂධ පඬිතුමා යනු මහෞෂධ පඬිතුමා යනු මෙම කතාවේ එන බෝධිසත්ව චරිතයයි. මෙම කතාවේ එන බෝධිසත්ව චරිතයයි.
මෙම කතාවේ එන බෝධිසත්ව චරිතයයි. මහෞෂධ පඬිතුමා යනු මහෞෂධ පඬිතුමා යනු මහෞෂධ පඬිතුමා යනු සාධු ගුණ සාධු ගුණ වලින් මහෞෂධ පඬිතුමා යනු සාධු ගුණ වලින් සුපිරිපුන් චරිතයකි. right දැන් උන ආරම්භක ඡේදය ඉවරයි. අලුත් ඡේදයකට එනවා. මෙම කතාවේදී මුණ ගැසෙන මහෞෂධ පඬිතුමා යනු පරාර්ථකාමී සහ බුද්ධිමත් චරිතයකි. කතාවේ මුල සිටම පාඨකයාට ඒ බව චිත්‍රණය කිරීමට කතාකරුවා සමත් වී ඇත. right දැන් මම අර කතාව පොඩ්ඩක් කියලින්න. මම ඔයගලන්ට හැමදාම කියනවා නේද සාහිත්‍යකරුවා කියලා කියන්නේ මැජික් කරේ. සාහිත්‍යකරුවා කියලා කියන්නේ මැජික් කාරයෙක්. හරිද? දැන් ඒ සාහිත්‍යකාමී හැකියාව තව දෙයක් කියන්න ඕනි. අනේ මට ඉතාලම සතුටුයි ඒක මේ සිහින කියලා තියෙනවා මේ අන්තර්ජාලයේ මැගසින් එකක්. ඒ සිහින කියන මැගසින් එකකින් මේ පාර ඒගොල්ලන්ගේ මැගසින් එකේ ප්‍රථම වතාවට ටියුෂන් ගුරුවරයෙක්ගේ ඉන්ටර්විව් එකක් ඒගොල්ලෝ ගත්තා, සම්මුඛ සාකච්ඡාවක් ගත්තා. ඉතින් ඒ වාසනාව මට හම්බුණා. හරි ඒ වාසනාව මට හම්බුණා. ඉතින් මම හිතන්නේ අද රාත්‍රී 12ට මේ සිහින කියන මැගසින් එක අන්තර්ජාලයට පළ කරනවා. ඉතින් ඒකේ මගේ සම්මුඛ සාකච්ඡාවේ කොටස මගේ පිටුව මට සම්පූර්ණ පිටුවක් වෙන් කරලා තිබ්බා ඒගොල්ලෝ. මගේ පිටුව මට ඒගොල්ලෝ අද රාත්‍රී ඒවයි. ඒවට පස්සේ මම ගෲප් එකට දාන්න. ඉතින් මට හරි සතුටක් මම ඒකදී ඕගොල්ලන්වත් මතක් කරලා තියෙනවා මගෙන් ඉගෙන ගන්න දරුවෝ විදිහට. ඉතින් ඕගොල්ලෝ ඒක යාළුවන්ටත් ෂෙයා කරන්න. ඕගොල්ලොත් බලන්න. ඉතින් බලලා අදහසක් ගන්න. හරි. ඒක හැබැයි මට හිතෙන්නේ ඒකේ ව්‍යාකරණ සම්බන්ධයෙන් භාෂා වැරදි සම්බන්ධයෙන් ඒක මට වගකීම ගන්න බෑ. පත්තරවල ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙනවනේ. ඒ නිසා හැබැයි ඉතින් මගේ ඉන්ටර්විව් එකක් තමයි යන්නේ. ඒගොල්ලෝ ඒක දායි. දැන් මට පස්සේ මට ඒවයි මම එතකොට දාන්නම්. ඕගොල්ලෝ බලලා කියවලා මටත් පොඩි කමෙන්ට් එකක් දෙන්න.
හරි මං කියමින් හිටියේ ඔව් ඉන්දුවරි වගේ ප්‍රශ්න උත්තරේ ඔව් congratulations congrats සුබ පතනවා සර් congratulations superb all the very best thank you ඉතින් කොහොම හරි මේ මං කියමින් හිටියේ සාහිත්‍යකරුවා කියලා කියන්නේ මැජික් කාරයෙක් මම මගේ ජීවිතේ මගේ නිර්ණායකවලට අනුව මගේ ජීවිතේ මගේ නිර්ණායකවලට අනුව මට හොඳයි කියලා සම්මත වෙලා තියෙන්නේ මට හොඳයි කියලා හිතලා තියෙන්නේ ඊටාම අල්ප නවකතාකරුවෝ ටිකක් ඒක මම ඔයගලන්ට මින්ට කලින් කියලා තියෙනවා ඉස්සර ඉඳන්ම මං පුදුම තරම් ආසාවෙන් කියවපු පොත් ගණනාවක් තියෙනවා මම මේ කියන අපූර්ව චරිතය මේ අපූර්ව චරිතය මට මුහුණු පොතේ ඊටාම හිතවතෙක් මම ගොඩාක් මගේ ජීවිතේ ගරු කරන මගේ ජීවිතේ වීරයෙක් කිව්වොත් මම නිවැරදි ඒ තමයි මොහාන් රාජ් මඩවල මොහන්සගේ පොත් මම පොඩි කාලේ ඉඳන් කියවලා තියෙනවා මම හිතන්නේ මගේ ජීවිතේ මගේ පොතක් කියවුවම මගේ ජීවිතේ මේ පොතක් කියවුවම මගේ මනස වැඩිපුරම කැළඹෙන්නේ මේ මොහන්සගේ පොත් කියවුවම ඒක මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා ඒක මැජික් එකක් වගේ හරි ඉතින් මේ මොහාන් රාජ් මඩවලයන්ගේ අලුත්ම නවකතාව නිල් කටරෝල් හරි ඉතින් ඔහුගේ මම දන්නවා අපේ දරුවන්ට පෙන්නලත් තියෙනවා ඔහුගේ නවකතාව ඔබත් කියවනවා ලොවීනා මාගම්සෝලිය රජින ඊට පස්සේ කලම්බු ඊට පස්සේ ID ඔයගේ පොත් ගොඩක් මොහන් රාජ් මඩවලයන් විසින් රචනා කරලා තියෙනවා ඉතින් ඔහුගේ අලුත්ම පොත ID පොතට මං හිතන්නේ මගේ Facebook review එක ළමයි කියවලා කමෙන්ට්ස් ගොඩාක් දුන්නා ඉතින් ඒකට thank you කොහොම නමුත් මොහන් රාජ් මඩවලයන්ගේ මේ පොත හරි අපූර්ව විදිහට තමයි ජනගත කරන්නේ මම මාර විදිහට මේ අර අපි කියන්නේ වාව් වෙලා කියලා මම වාව් වෙලා ඉන්නේ මේ වැඩේට ඇත්තට මං පුදුම දුකකින් ඉන්නේ මට මේ වැඩේට යන්න හම්බෙන්නේ නැති එක ගැන ළමයි ඔගොල්ලෝ හිතන්න සීගිරි ලලනාවන් සම්බන්ධ කතාවක් කියලා තමයි මට මේක හිතෙන්නේ මේ අර පොඩි පොඩි පෝස්ට් ටිකක් මම දැක්කා මේ මොහන්ස Facebook එකේ දාලා තියෙනවා මට හිතෙන්නේ මේ වගේ එකක් කියලා තාම හිතා ගන්න බෑ මොකද මේ මොහන්ස මෙහෙම මතු පිටින් කියන දේ නෙමෙයි පොතේ අන්තර්ගතයේ කියවනකොට අපි තනිකර නිකන් වෙනම තැනකට අරන් යනවා ඉතින් ඒ නිසා මේ මට නිකන් හිතෙන්නේ ඇත්තටම මේක සීගිරිය සම්බන්ධ සීගිරි ලලනාවන් සම්බන්ධ නම කතාවක් වෙන්න ඕනි ඔබ දන්නවද මේක මම ෆස්ට් ටයිම් මම දකින්නේ නව කතාවක් ලෝන්ච් කරනවා සීගිරි ගල උඩ ඒක මාර වැඩක් නේ ළමයි ඉතින් මම මේ පෝස්ට් එක ඔයගලන්ට පෙන්නන්න මට මොහන්ස පොතක් එවයි ඔහුගේ අස්සන දාලා මෙන්න මේක පෝස්ට් එක හරි මොහන් රාජ් මඩවලයන්ගේ නිල් කට්රොල් අභිෂේක මංගල්‍ය නොවැම්බර් මාස 13 වෙනිදා සවස 3ට ඓතිහාසික සීගිරි පර්වත මාමුලදී පිස්සු හැදෙන වැඩක් නේ ළමයි හරි එතකොට කෙටි සටහන් මහාචාර්ය රාජ් සෝමදේවන් ඔයගොල්ලෝ දන්නවා ඇති රාජ් සර් කියලා කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුග පිළිබඳව ඓතිහාසික දේවල් සම්බන්ධයෙන් කැණීම් කරන මත පළ කරන ලංකාවේ ජ්‍යෙෂ්ඨයෙක් ඉතින් ඔහු සහ මනෝරම වීරසිංහ කෙටි සටහන් ඉදිරිපත් කරනවා මෙහි වෙනුවන් ලියනගේ සංවිධානය net unlimited history පදනමෙන් තමයි මේක ඕගනයිස් කරන්නේ ඉතින් ළමයි මේ පොත මම දන්නේ මම ගොඩාක් ආසාවෙන් නම් මේ පොත කියවන්න සහ මේ වැඩේ ඇවිල්ලා මාර වැඩක් ඔන්න දාලා තිනවා නිල් කට්රෝල් ජනගත කිරීම නොවැම්බර් මාස 13 වෙනි සෙනසුරාදා උදේ 9ට විදර්ශන පොත්කල කළුබෝවිල නොවැම්බර් මාස 13 වෙනි සෙනසුරාදා සවස 3ට ජල උද්‍යානයේ සීගිරිය නොවැම්බර් මාස 14 වෙනිදා ඉරිදා උදේ 10ට සමුද්‍ර පොත්කල කුරුණෑගල නොවැම්බර් මාස 15 වෙනිදා සිට දෙවෙනි පුරා පොත් වෙළඳ සැල්වති ඉතින් ඔන්න අපේ දරුවෝ තාසයි නම් කියවන්න මොහන්සගේ පොත් කියවන ළමයි ගොඩාක් අපේ පන්ති නම් මේක දන්නවා මට කියලාත් තියෙනවා ළමයි ඉතින් ඔන්න ඕගලන්ටත් ඒ දැනුවත් කිරීමම ලබා දෙනවා අරගෙන කියවන්න මමත් ඉක්මනින්ම පොත ලැබුණු ගමන් පොත කියවීමේ ලොකු පිපාසාවකින් මම පෙළෙනවා ඉතින් පොත කියවුවම මම කමෙන්ට් එකක් දෙන්න ඔන්න ඒ දැනුවත් කිරීමත් එක්ක මම කියමින් හිටියේ සාහිත්‍යකරුවෙක්ට හිතන්න පුළුවන් පරාසය අච්චරයි මෙච්චරයි කියලා හිතන්න බෑ ඒක මාරයි අර එදිරිවල සරත් චන්ද්‍රසර් කියන එක හරියටම හරි කොයි අත පෙරලේද කියලා අපිට හිතා ගන්න බෑ ත්‍රිකෝණාකාර කඳු මුදුනක තියෙන ගලක් වගේ සාහිත්‍ය කියලා සරත් චන්ද්‍රසර් කියන්නේ මේ සෝරි මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ ඉතින් මේ ඒක ඇත්ත ඒ වෙන්න පුළුවන් අනාතකර කොයි අතකට පෙරලේද කියලා අපි දන්නේ ඒක තමයි හොඳ සාහිත්‍යකරුවෙක්ගේ සහ හොඳ සාහිත්‍ය නිර්මාණ වල තියෙන ලක්ෂණය ඉතින් ඒක මොහන්සගේ නෝඩුව පවතිනවා ඉතින් මොහන්සවත් මතක් කරන ගම ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ මතක් කිරීමත් කරා රයිට් අපි ආයි ලියාගෙන යා ඒක මාර වැඩක් ඒක සුපිරි කල්පනා කරලා බලමයි පොත්තක දොරට වැඩුමක් සීගිරිය ගල උඩ තියෙනවා
ඒක ඇවිල්ලා මාරයි මට තේරෙන්නේ නැහැ. අන්න වැඩ টপ ක්ලාස්. හරි අපි ලියමු. දැන් ඔන්න ආය අලුතෙන් ඡේදයක් අපි ලියනවා. සතරකන් මන්ත්‍රණය පාඩම තුල සතරකන් මන්ත්‍රණය පාඩම තුල සතරකන් මන්ත්‍රණය පාඩම තුල මහෞෂධගේ චරිතය මහෞෂධගේ චරිතය මහෞෂධගේ චරිතය මහෞෂධගේ චරිතය මහෞෂධගේ චරිතය කතාකරු ගොඩනගන්නේ කතාකරු ගොඩනගන්නේ කතාකරු ගොඩනගන්නේ කතාකරු ගොඩනගන්නේ අතිශය පරාර්ථකාමී පුද්ගලයෙකු ලෙසිනි. අතිශය පරාර්ථකාමී පුද්ගලයෙකු ලෙසිනි. අතිශය පරාර්ථකාමී පුද්ගලයෙකු ලෙසිනි. පුද්ගලයෙකු ලෙසිනි. කතාවේ අවස්ථා කිහිපයකම කතාවේ අවස්ථා කිහිපයකම මේ తত্ত্বය දැකිය හැකිය. මේ తত্ত্বය දැකිය හැකිය. මේ తত্ত্বය දැකිය හැකිය. පහත දැක්වෙනුයේ පහත දැක්වෙනුයේ පහත දැක්වෙනුයේ ඊට කදිම නිදසුනකි. පහත දැක්වෙනුයේ ඊට කදිම නිදසුනකි. පහත දැක්වෙනුයේ ඊට කදිම නිදසුනකි. රයිට් මෙන්න මේ උදාහරණ ලියන්න. පොඩ්ඩක් ඉන්න ළමයි මේකේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොක් කරගන්න වෙනවා. මා බඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හිඳිද්දීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. රයිට් ලියන්න බෑ මේ උදාහරණය. මාබඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හිඳිද්දීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. හරි ලියන්න බෑ.
හරි. අපි යනවා ඊළඟ උදාහරණයට. අලුත් ඡේදයක්. කේවට්ටයන්ගේ හා නැත්නම් කේවට්ටගේ හා බ්‍රහ්මදත්තයන්ගේ කේවට්ටගේ හා බ්‍රහ්මදත්තයන්ගේ සතරකන් මන්ත්‍රණයට අනුව මරණයට කැපවී සිටින රජදරුවන් 100 දෙනා සම්බන්ධයෙන් දැනගත් වහාම සර් රෝල්ස් කනවද? රෝල්ස් කියන්නේ රෝල්ස් නේ ෂෝට් ඊට් එකක් තියෙන රෝල්ස් කියලා ඒකනේ නෑ කන්න කියලාම මං කාලා තියෙනවා මට අනේ මන්ද මේ දැන් කාලෙකට කලින් ඉඳන් රෝල්ස් ඊට පස්සේ කට්ලට් අවුලක් නෑ කන්න පුළුවන් රෝල්ස් දැක්කම මගේ නිකන් බඩ ඇඟ හිරි යටනවා නිකන් ආපෝ වගේ එකක් නිකන් මට එනවා මම දන්නේ නැහැ කියලා ඉතින් ඒ හින්දා මං කන්නේ පැටිස් කනවා පේස්ට්‍රි කනවා එහෙම ඉතින් මම පන්න කන්නේ සාමාන්‍යයෙන් මොකද මේ මට ගැස්ට්‍රයිටිස් තියෙන නිසා මම සාමාන්‍යයෙන් ඊවෙන් පොඩ්ඩක් අවොයිඩ් කරනවා මං ඒවා ටිකක් වලකිනවා හැබැයි කනවා රෝල්ස් නම් මං එච්චර කන්න ඇත්තටම ප්‍රයත්නයක් නැහැ කොහොමත් මම මේ මම ඔයාලට කියලා දිනවනේ මම ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඌරුමාස් හරක් මාස් මාළු මං කන්නේ මට මේ මං ආස නැහැ ඒවට ඒ නිසා මං එච්චර කන්න ඒවා ප්‍රියත්වයක් කියන්නේ ඔය ඉස්සෝ දැල්ලෝ කෝනිස්සෝ බීෆ් සහ පෝක් මම කාලම නැහැ මම දන්නෙත් නැහැ රහවත් මොකද්ද කියලා මම දන්නේ නැහැ මට අප්පිරිය දැක්කම මං කන්නේ වෙජිටේරියන් නෙවෙයි මම වෙජිටේරියන් කියන්න බෑනේ මම බිත්තර හාල් මැස්සු කරවල ඒවා කනවනේ වෙජිටේරියන් නෙවෙයි මං කියන්නේ එහෙම සිල් රකින්නවත් එහෙම එකක් නෙවෙයි මට හිරිකිතයි දැක්කම මට ඊය කියලා හිතෙනවා මට නිකන් ඉස්සෝ එහෙම දැක්කම රවුමට නිකන් කංගෝ වගේ ඒක් ඒ හින්දා මං කන්නේ ඒවා සාමාන්‍යයෙන් මං වැඩිපුර කන්නාස එළවලු කොළ වර්ග ඕනි කොළ జాතියක් කනවා ඕනි කොළ මැල්ලුමක් තනකල කපලා දුන්නත් මං කනවා මැල්ලුමක් හදලා දුන්නොත් මං කන ටයිප් එකේ ඉන්නේ ඒ කියන්නේ මං සාමාන්‍යයෙන් කනවා ඉතින් මෙහෙමයි මම ඉස්සෝ කන්නේ නැහැ කියලා අපි හිතුව මෙහෙම ඒ පුරුද්ද ඕගොල්ලෝ ඇති කරගන්න හොඳේ මේක අතුරු කතාවක් දැන් හිතන්න මෙන්න මෙහෙම මේ අපි හිතමු මගේ වයිෆ් කියලා දැන් මම තාම කසාද බෙදලා නැහනේ අපි හිතමු මගේ වයිෆ් කියලා එතකොට දැන් මම ඉස්සෝ කන්නේ නැහැ කියලා එයා ඉස්සෝ කන්න ඕනේ එයාටත් ඉස්සෝ කන්න බෑ කියලා නියමයක් නැහැ එහෙම එකක් නැහැ හරි ඒ කියන්නේ එහෙම එකක් එහෙම වෙන්න බෑනේ ඒ කියන්නේ මම කන නොකන එක මගේ වැඩක් එයා කන නොකන එක එයාගේ වැඩක් නේ නිසා අපි හිතමු මෙහෙම දැන් මම පුද්ගලිකව ඌරු මාස් හරක් මාස් චිකන් කනවා ඌරු මාස් හරක් මාස් මම කන්නේ ඉස්සෝ දැල්ලෝ කූනිස්සෝ පොකිරිස්සෝ ඉස්සෝ මැස්සෝ කකුලෝ මකුලෝ මොකෙක්ක මම කන්නේ මම කන්නේ නැහැ කියලා අනිත් කෙනා නොකා ඉන්න ඕනි කියලා එකක් මගේ නැහැ සරල දේ මම කිරි පිටි බොන්නේ නැහැ මම එකට ආස නැහැ මම ප්ලේන් ටී බොන්න ආසයි මම මගේ ආසම හොට් ඩ්‍රින්ක් එක තමයි මේ කෝපි මම ඒකට කෝපි වලට මාර ආසයි අපි හිතමු මෙහෙම මගේ වයිෆ් කෝපි බොන්නේ නැහැ කියලා මම කෝපි නොබී ඉන්න ඕනේද නැහැ එහෙම එකක් නැහැ ඒ නිසා අපි හිතමු මෙහෙම දැන් මායි මගේ යාළුවෙකු යනවා කියලා හිතන්නකෝ යනකොට ඌ මට කියනවා මචං ඉස්සු වැඩේ කමුත් මං කියනවා මචං මෙහෙමයි මං ඉස්සු වැඩේ කන්නේ නැහැ මං කියනවා මචං මෙහෙම මං ඉස්සු වැඩේ කන්නේ නැහැ උඹ කහපන් සරලයිනේ
මම නෝමල් වැඩක් කරන්න මේ බුයිස් වැඩ එකක් කියන්න පුළුවන් නේ. ඒ නිසා එහෙම බැලන්ස් කරගන්න. ඒ නිසා මේ අර දැන් හිතන්නකෝ මෙහෙම මම හරි දුලියන් කවු දුලියන් මම කන්න දුලියන් ආසයි සමහරුන්ට දුලියන් හරියන්නේ නැහනේ. එතකොට අපි හිතමුකෝ මගේ ඉස්සරහින් ඉන්න කෙනා දුලියන් කන්නේ නැහැ. ඉතින් යා දුලියන් කන්නේ නැහැ කියලා මම දුලියන් නොකා ඉන්න ඕනි කියලා එකක් නැහැ. අනිත් පැත්ත හිතමු මම දුලියන් කන්න ආස නැහැ කියලා හිතන්න. ආස නැත්තේ නෑ ආසයි. මම දුලියන් කන්න ආස නැහැ කියලා හිතන්නකෝ. එහෙමයි කියලා මගේ ඉස්සරහින් ඉන්න කෙනා දුලියන් කන්න ආසයි නම් ඒ දුලියන් කෑමේ අයිතියට එයාට තියෙනවා. හැබැයි ලංකාවේ සමාජයේ තියෙන වැරද්ද තමයි ඒක තේරුම් ගන්න නැහැ කවුරුත්. දූරියන් කියලා නෙමෙයි කියන්නේ. දූරියන් කියනවා, තුලියන් කියනවා, එක එක කියනවා. පැත්තෙන් පැත්තට වෙනස්. මම දූරියන් කියනවා, දුලියන් කියනවා, එක එක කියනවා. මම දූරියන් අයිස්ක්‍රීම් එකක් කාලා තියෙනවා. ඔයගොල්ලෝ කාලා තියෙනවද? මම දූරියන් අයිස්ක්‍රීම් එකක් කාලා තියෙනවා. ඒක මං කෑවේ සිනමන් ලේක් සයිඩ් එකේ. සිනමන් ලේක් සයිඩ් එකේද? ඔව්. ඔව් ඒක තමයි කෑවේ. මේ ඒක රහයි ඈ. ඒක ඇත්තටම දුලියන් ටේස්ට් එක තියෙනවා. ඒක රහයි. ඊළඟට මෙහෙම හිතන්න. දැන් කුමා සංගක්කාරගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා හික්කඩුවේ. මම මතකද හික්කඩුවේ. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති සමහර විට ඒක. කුමා සංගක්කාර දන්නවනේ ක්‍රිකට් ක්‍රීඩකෙක් හිටියනේ. ඔහුට හැමෝම ආදරේනේ. ඔහුගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා හික්කඩුව ප්‍රදේශයේ මගේ මතකේ හරිනම්. ඒකේ නම මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්. ක්‍රැබ්ස් කියලා කියන්නේ කකුළුවන්. මිනිස්ට්‍රි කියලා කියන්නේ අමාත්‍යාංශය. සිංහල තේරුම මොකද්ද ඒක? කකුළු අමාත්‍යාංශ. කකුළුවන්ගේ අමාත්‍යාංශ. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් කියන රෙස්ටෝරන්ට් එකේ තියෙන සියලුම ආහාර හදන්නේ කකුළුවන්. ඒකේ ධාර්මික පැත්තෙන් ගත්තොත් එම අම්මෝ ඒකේ මේ ඒකේ තියෙන පව කියලා කෙනෙක්ට ඕනම් කියන්න පුළුවන්. ඉතින් ඒක එක්තරා විදිහක බිස්නස් එකක් නේ. එතකොට මේ අපි හිතමු මෙහෙම මගේ යාළුවෙක් කකුළු කණ්ඩ ආස කරලා මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් එකට යනවා. ඉතින් යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම අවුලක් නැහැ. එතකොට ඉතින් ඒක තමයි සරලම කතන්දරේ. ඒ නිසා මේ අර මම මුකුත් කන්නේ නැහැ කියලා. මගේ වටේ පිටේ ඉන්න මගේ ආශ්‍රිතයෝ එහෙම නොකා ඉන්න අවශ්‍ය නැහැ නේ. මං හිතන්නේ එහෙම අවශ්‍ය නැහැ. මගේ කැමැත්ත අකමැත්ත ඒ තියෙන්නේ මම කන්න ආස නැහැ. ඒක වෙන්න පුළුවන් නේ. ඒක රයිට්. ඉතින් මේ අපි ලියමු මං කිව්වේ මහෞෂධ පඬිතුයන් කම්පණයට පත්වයවරු ඉහත නිදසුනෙන් දැක්වේ කියලා නේද? මරණයට නියම වී සිටින රජදරුවන් කෙරෙහි රජදරුවන් අතරින් කිසිවකුත් මහෞෂධගේ සුමිතුරෝ නොවෙති. ඇත්තටම දැන් මහෞෂධ පඬිතුමාට මේ රජදරුවන් 100 දෙනා ගැන දුකක් ඇති වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ යාළුවෝ නෙමෙයි මේගොල්ලෝ. මහෞෂධ පඬිතුමාගේ යාළුවෝ නෙමෙයි මේගොල්ලෝ. හරිද? හැබැයි මහෞෂධ පඬිතුමාට පව් කියලා දුක හිතෙනවා. හරිද? ඉතින් මේ ඒ මහෞෂධ පඬිතුමාගේ තියෙන පරාර්ථකාමී බව නිසා තමයි. පරාර්ථකාමී බව සහකම්පනශීලීත්වය කියලා අපි කියන්නේ. සහකම්පනශීලීත්වය කියලා කියන්නේ අනුන්ගේ දුක හෝ සැප පිළිබඳව අපිට ඇතිවන දුක හෝ සැප. දුක හෝ සතුට කියන අදහස. ඒතකොට ඒක මහෞෂධ පඬිතුමාට හොඳට තිබ්බා. ඒ නිසා තමයි අර අනෙක් රජදරුවන් මැරෙයි කියලා බය හිතලා තමයි ටට්ටක් ගාලා අවශ්‍ය පීවර ටික එයා ගත්තේනේ. ඒකනේ ඇත්ත කතාව. ඉතින් අපි ලියමු සුමිතුරෝ නොවේති. ඔවුන් බේරා ගැනීමෙන් මහෞෂධ පඬිතුමාට
ඔවුන් බේරා ගැනීමෙන් මහෞෂධ පඬිතුමාට කිසිදු ආර්ථික ලාභයක් ඇතිවන්නේ නැත. මහෞෂධ පඬිතුමාට කිසිදු ආර්ථික ලාභයක් ඇතිවන්නේ නැත. මහෞෂධ පඬිතුමාට කිසිදු ආර්ථික ලාභයක් ඇතිවන්නේ නැත. එසේ වුවත් මහෞෂධ පඬිතුමා ඔවුන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරයි. මහෞෂධ පඬිතුමා ඔවුන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරයි. ඒ ඔහුගේ සත්පුරුෂ භාවය නිසායි. දැන් ඔය වගේ ප්‍රශ්නයක් ඉස්කෝලේදී දුන්නාම දැන් ඕගලන්ටයි අමුතුවෙන් හිත හිතින්න දෙයක් නැහැ. ටියුට් එක පෙරළුවත් නෝට් තියෙනවා. ලියන පොතෙත් නෝට් තියෙනවා. channel එකට ගිහලා රෙකෝඩින් බලුවත් නෝට් තියෙනවා. මගේ අම්මේ ඉතින් ඔතනින් හැට තාම මොනවදනේ? ඒ ඔහුගේ සත්පුරුෂ භාවය නිසාය. අනුන්ගේ දුකේදී උණුවන සානුකම්පිත හදවත නිසාය. අනුන්ගේ දුකේදී උණුවන සානුකම්පිත හදවත නිසාය. සානුකම්පිත හදවත නිසාය. right ළමයි දැන් විනාඩි දෙකක් අරගෙන ඔය ලියපු කොටස එක වතාවක් කියව ගන්නවද? මගේ වතුරේ ඉවරයි. මම වතුරයක් අරන් එන්නම්. අදාර මගේ මැටි කෝප්පෙත් නෙමෙයි වෙන වීදුරු කෝප්පෙත් නේ. මේ වතුරයක් අරගෙන විනාඩියක් කරන කවන්නද? එතකන් ඔයගොල්ලෝ මේ නෝට් එක කියව ගන්න. chat එකට දාන්න බෑ. ඔයගොල්ලන්ගේ වෙලාවනේ මම ඒක යහලා යන්නේ. කියන්නකෝ ගිහින් එන්නද? හරි මං ඉල්ලන ටක් ගාලා
හරි කියවල ඉවරයි කියලා කියනවා. අපි ලියමු. මහෞෂධ පඬිතුමාගේ පරාර්ථකාමී ගුණය මහෞෂධ පඬිතුමාගේ පරාර්ථකාමී ගුණය මහෞෂධ පඬිතුමාගේ පරාර්ථකාමී ගුණය පරාර්ථකාමී ගුණය පහත නිදසුන හරහාද පහත නිදසුන හරහාද වටහාගත හැකිවනු ඇත. වටහාගත හැකිවනු ඇත. right. ලියන මෙන්න මේ උදාහරණේ රාජාදීහු බයෙන් දිලිහීලා සිටිති. මා උන් අස්වසාලුව මැනව. right ලියාගන්න බෑ. හරි ඊළඟ කරුණ දැන් ඔන්න අපි මහෞෂධ පඬිතුමා පරාර්ථකාමී කෙනෙක් කියලා උදාහරණ දෙකක් ලියලා ඉවරයි. ඔන්න ඔය වගේ ප්‍රශ්නකින් තමයි මම ඔයගලන්ට කියන උදාහරණ හතරක් ලියන්න ඕනි කියලා. සමහර ගුරුවරු නොදන්නාකමට අපි උන් ගැන කතා නොකරමු.
මේ නේදනේ උගන්නන්න හදනවා නොදන්නා බහුභූත සහ ළමයිව අමාරුවේ දාන විදිහට ප්‍රශ්න පත්තර හදපු ගුරුරින්නනේ කොහොම නමුත් මේ ඒගොල්ලෝ කියන විදිහ රීතිය සම්පූර්ණයෙන් වැරදි පිළිගත්ත ක්‍රමයක් තියෙනවා විෂය නිර්දේශය ඇතුලේ. ඉතින් කොහොම නමුත් මේ උදාහරණ 4ක් අපි ලියන්නේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එකකට දෙක ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය සිංගල් ක්වෙස්චන්ස් වලට සරල තනි ප්‍රශ්න වලට උදාහරණ 4ක් ලියන්න අවශ්‍ය නැහැ. උදාහරණ 3ක් ලියුවහම ඇති. කොටස් දෙකක් තියෙනවා නම් දෙකෙන් කියන්නේ එකකට දෙක ගානේ 4ක් ලියන්න ඕනේ. ඔන්න දැන් මේ වගේ එකක් දැන් අපි එකක් දෙකක් ලියලා ඉවරයි එකකට. දැන් අනිත් එක අලුත් ඡේදයක් ලියන්න. අටලොස් අක්ෂාවහිනියක් සේනාව අටලොස් අක්ෂාවහිනියක් සේනාව මිතිලා නුවර වට කරගත් ස්ථානයේ සිට මිතිලා නුවර වට කරගත් ස්ථානයේ සිට වට කරගත් ස්ථානයේ සිට වට කරගත් ස්ථානයේ සිට ඔහු නැත්නම් මහෞෂධ පඬිතුමා හට කිරීමට බහර වන මහෞෂධ පඬිතුමා හට කිරීමට බහර වන මහෞෂධ පඬිතුමා හට කිරීමට බහර වන කිරීමට බාර වන කාර්යභාරය ඉතා විශාලය. කාර්යභාරය ඉතා විශාලය. කාර්යභාරය ඉතා විශාලය. ක්‍රිකට් පිස්සන්ට සහ ක්‍රිකට් පිස්සියන්ට පොඩි පණිවිඩයක් මං කියන්න. ICC T20 ලෝක කුසලානේ පාකිස්තානයට එරෙහි අවසන් පූර්ව තරගයේ ජයගත් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. ෆයිනල් ගහන ඔස්ට්‍රේලියාව. right. ආයි පාඩමට back to the topic. වේදේහ රජ නාමිකව රාජ්‍ය පාලනය කළද වේදේහ රජ නාමිකව රාජ්‍ය පාලනය කළද නාමිකව රාජ්‍ය පාලනය කළද සියලුම පරිපාලන කටයුතු බහර වී තිබෙන්නේ මහෞෂධ පඬිතුමාටය.
සියලුම පරිපාලන කටයුතු බහර වී තිබෙන්නේ මහෞෂධ පඬිතුමාටය. මෙවැනි ඉතා භයංකර අවස්ථාවකදී වුවද මෙවැනි ඉතා භයංකර අවස්ථාවකදී වුවද රජතුමාව සහ රටවැසියාව අස්වසාලමින් රටවැසියාව අස්වසාලමින් මහෞෂධ පඬිතුමා කටයුතු කරන ආකාරය අතිශය ප්‍රශංසනීයය. හරි මට මැසේජස් 6ක් විතර ඇවිල්ලා තියෙනවා අනේස පන්තිය මැද්දෙන් සින්දුවක් කියන්න කියලා. මං ඇත්තරම මේ කිව්වා අඟහරුවාදා නයිට් රිවිෂන් එකේ සින්දුවක් කියන්නම් කියලා මට ඒක මතකයි. පන්තිය මැද්දෙන් සින්දුවක් කියනම් පන්ති ඉවර කරනකොට සින්දුවක් නොකිය. හරි. මම හිතන්නේ මම මේ ගීතේ මීට කලින් ගායනා කරලා තියෙනවද කියලා මට මතක නැහැ. මේක ඊටාම සරල ගීයක්. හැබැයි මම මේ ගීතේට ආසයි. එහෙම මොකුත් පුද්ගලික අත්දැකීමක්වත් එහෙම මොකුත් නැහැ. මම මේකට ආසයි. ඒ හින්දා මම මේක කියන්නම්. අද මට සින්දු කියන මූඩ් එකක් තියෙනවා. ඒ හින්දා මම සින්දුව කියන්න. සාමාන්‍ය වෙනදට මට සින්දු කියන මූඩ් එකක් නැති වුණොත් මම කියන්නේ නැහැ නේ. අද මට මූඩ් එකක් තියෙනවා. ඒ හින්දා මම කියන්නම් ඒක. මට මාව ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න. මාව ඇහෙනවද? ඇහෙනවද? Right.
ඇති අනේ ගොඩක් ලස්සනයි සුපිරිස නියමයි කොල්ටීස පට්ට ඊළඟ පාර හිරුස්ටයන් අනේ අම්මෝ මට බෑ සයි මොකක් හරි සින්දුවක ලීඩ් පාට්ටයක් ගහලා පෙන්නන්න මට සාමාන්‍යයෙන් එහෙම ලොකුට ලීඩ් පාර්ට්ස් ගහන්න බෑ පොඩි එකක් ගහන්න හොඳේ පොඩි එකක් ඈ මම දන්නේ ඇහෙද නැද්ද කියලා මම දන්නෙත් නෑ සුළඟන හරියට හරි සුළඟන වගේ ඇති රයිට් සින්දු කියන්න බෑ ගායකෙක් නෙවෙයිනේ සර් කෙනෙක් නේ හරි ඉතින් සංගීතද කරේ සංගීත කරේ කියලා කියන්නේ ඉස්කෝලේ කාලේ බෑන්ඩ්ස් ගැව්වා මම ඔකෙස්ට්‍රා එකේ ගිටාරිස් කෙනෙක් ඊට පස්සේ අපි ස්කෝල කෙස්ට්‍රාගේ මං ගිටාරිස් කෙනෙක් ඊට පස්සේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ අවුරුදු 2ක් ලීඩර් හිටියා ඊට කලින් අවුරුදු මං 8 වසරේ ඉඳන් වෙස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්නවා ගායක කණ්ඩායමේ හිටියා එක එක කරා ඊට පස්සේ A levels කරලා ඉවරනට පස්සේ බෑන්ඩ්ස් ගැහුවා ඉතින් කැම්පස් ගියාට පස්සේ ඔක්කොම කෙලෙලා ගියා රයිට් හරි අපි ලියමු දැන් ඔන්න නිදිමතත් යන්න නැති තව පොඩි වෙලාවක් අපිට ඉන්න තියෙන්නේ ලියමු හරි ප්‍රශංසනීය ඔහු සියලු කටයුතු මැදයේ රජතුමාව සහ රටවැසියාව බලා ගැනීමට උත්සාහ කරයි. රජතුමාව සහ රටවැසියාව බලා ගැනීමට උත්සාහ කරයි. එය දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ලක්ෂණයකි. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ලක්ෂණයකි. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ලක්ෂණයකි. මෙම සියලු කර්තව්‍යයන් මහෞෂධ පඬිතුමා සමබර කර ගනිමින් මහෞෂධ පඬිතුමා සමබර කර ගනිමින් සිදු කරයි. එය
එය එය පෙර කියූ පරිදි එය පෙර කියූ පරිදි එය පෙර කියූ පරිදි අතිශයින්ම සුදක්ෂතාවකින් යුක්ත අතිශයින් සුදක්ෂතාවකින් යුක්ත අතිශයින්ම සුදක්ෂතාවකින් යුක්ත අතිශයින්ම සුදක්ෂතාවකින් යුක්ත සුදක්ෂතාවකින් යුත් අයෙකුගේ ලක්ෂණයයි අයෙකුගේ ලක්ෂණයයි එසේම එසේම එමගින් එසේම එමගින් එසේම එමගින් මහෞෂධ පඬිතුමා සතු මහෞෂධ පඬිතුමා සතු එසේම එමගින් මහෞෂධ පඬිතුමා සතු පරාර්ථකාමී ගුණයද පරාර්ථකාමී ගුණයද පරාර්ථකාමී ගුණයද පරාර්ථකාමී ගුණයද පෙන්නුම් කෙරේ පරාර්ථකාමී ගුණයද පෙන්නුම් කෙරේ පරාර්ථකාමී ගුණයද පෙන්නුම් කෙරේ පෙන්නුම් කෙරේ රයිට් මම දැන් විනාඩියක් දෙනවා හැමෝටම එක වතාවක් ඔය ලියපු කොටස කියවගන්න විනාඩියක් දෙන්න එක වතාවක් ලියපු කොටස කියවගන්න
හරි අපි ලියමු ඉතුරු ටිකත් මෙන්න මෙහෙම විනාඩියකින් රයිට් අපි ලියමු මිතිලා රාජධානී අලුත් ඡේදයක් මිතිලා රාජධානියේ අපි මේ අන්තිම කොටස් දෙක ළමයි ලියන්නේ ඊට පස්සේ ඕගලන්ට නිදා ගන්න පුළුවන් මිතිලා රාජධානියේ බ්‍රහ්මදත්තයන්ගේ දජය නැන්වීමට බ්‍රහ්මදත්තයන්ගේ දජය නැන්වීමට කේවට්ට බමුණා යොදන උපායයන් ඉතා අසීරු ඒවාය නමුත් ඒවා දක්ෂ ලෙස ව්‍යවර්ථ කිරීමට ඉතා බුද්ධිමත් තියුණු උපායයන් භාවිත කිරීමට මහෞෂධ පඬිතුමාට හැකිවේ. කතාවේ ධර්ම යුද්ධය සම්බන්ධ කොටස මීට කදිම නිදසුනකි. තමන්ට වඩා බාලයෙකු සහ සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන
වෙලාව මධ්‍යහන්න 12යි 2021 නොවැම්බර් මාසේ 12 වෙනිදා දිනේ ආරම්භ වුණා. ඉතින් අද දවස සුබ වෙන්න ජය වෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ උදෑසනක්. දවස ප්‍රබෝධමත්ව ගත කරන්න. ඒකට අපිට නෙස්ටම් වලට ඇඩ් එකක් වගේ නේද? දවස ප්‍රබෝධමත්ව ගත කරන්න. ඉස්කෝලේ යන අය පරිස්සමෙන් ගිහිල්ලා එන්න. good morning හැමෝටම. හරි හැමෝටම good morning. right අපි ලියමු. සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන මහෞෂධ සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන මහෞෂධ තමන් දුටු විගස තමන් දුටු විගස තමන්ට වන්දනාමාන කරන බව කේවට්ටයා සිතයි නමුත් සිදුවන්නේ අනෙකකි. මහෞෂධ පඬිතුමා සම්මුඛව කේවට්ට බමුණාට මහෞෂධ පඬිතුමා සම්මුඛව වැඳීමට සිදුවේ. එය මහෞෂධ පඬිතුමාගේ බුද්ධිමත් භාවය පෙන්වීමට හැකි කදිම නිදසුනකි. දැන් නිදසුන මොකක්ද කියලා ඕගොල්ලෝ ලියන්න ඕනේ. මම අවස්ථාව කිව්වා. කදිම නිදසුනකි. ඉතා සියුම් උපක්‍රමයක් භාවිත කළ මහෞෂධ පඬිතුමා අෂ්ටවංක මාණික්‍ය මුවාවෙන් කේවට්ට බමුණාව ධර්ම යුද්ධයේදී
කේවට්ට බමුණාව ධර්ම යුද්ධයේදී පරාජයට පත් කරයි. පරාජයට පත් කරයි. පරාජයට පත් කරයි. එනයින් බැලූ කල එනයින් බැලූ කල මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය බුද්ධි මහිමය ඉතා විශිෂ්ට බව ඉතා විශිෂ්ට බව පෙනී යයි. ඉතා විශිෂ්ට බව පෙනී යයි. ඉතා විශිෂ්ට බව පෙනී යයි. හරි. අවසාන ඡේදය මෙනයින් බැලූ කල මෙනයින් බැලූ කල උම්මග්ග ජාතකයේ එන උම්මග්ග ජාතකයේ එන ප්‍රධාන චරිතයක් වන උම්මග්ග ජාතකයේ එන ප්‍රධාන චරිතයක් වන මහෞෂධ පඬිතුමාගේ චරිතය මහෞෂධ පඬිතුමාගේ චරිතය මහෞෂධ පඬිතුමාගේ චරිතය පරාර්ථකාමී ලක්ෂණ වලින් සහ පරාර්ථකාමී ලක්ෂණ වලින් සහ පරාර්ථකාමී ලක්ෂණ වලින් සහ පරාර්ථකාමී ලක්ෂණ වලින් සහ බුද්ධිමත් භාවයෙන් අනුවන බව බුද්ධිමත් භාවයෙන් අනුවන බව බුද්ධිමත් භාවයෙන් අනුවන බව ඉහත නිදර්ශන මගින් පෙනී යයි. 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 right. එහෙනම් ඔන්න දැන් ඕකේ උදාහරණ දෙකක් ලියන්න තියෙනවා. ඒ දෙක මම ඔබට බාර කරනවා ලියන්න. මම අර කලින් කිව්වා වගේම. ඉතින් ඔන්න ඔය විදිහට අපේ නයිට් ටියුෂන් එක මෙන්න මේ විදිහට අවසන් වෙනවා විනාඩියකින්. මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඒ වගේම මෙතනින් ඔක්තෝබර් මාසයට අදාළ නිබන්ධයේ වැඩ කටයුතු සියල්ලම අවසන් වෙනවා. සතරකන් මන්ත්‍රණය chapter close කරලා දානවා. ලබන සතිය අපි පටන් ගන්නේ ගුත්තිල වෙනනද පාඩම. ඉතින් තාමත් නිබන්ධ ලබාගත්තේ නැති සිසුන් ආයතන නිකල නිබන්ධ ලබා ගන්න. මොකද ලබන සතියේ පාඩම පටන් ගන්න නිසා. එන හැමෝටම ජය වේවා. සුබ උදෑසන. හැමෝම පරිස්සමින් ඉන්න. ඉස්කෝලේ කට්ටිය පරිස්සමින් ඉස්කෝලේ ගිහින් එන්න.
ආසාදිතීන් සංඛ්‍යාව වැඩි. ඒ නිසා පරිස්සමෙන් සෞඛ්‍ය නිර්දේශ ඒ විදිහටම අනුගමනය කරලා තමන්ගේ වැඩ ටික කරගන්න. හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක් හොඳට නිදාගන්න. උදේ ඇහැරලා ඉන්න කටියට සුබ දැසන. ජය වේවා. අයබෝන්.